ක්‍රිස්තුස් වහන්සේ තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි අපි අපගේ දින 40 මේ චතාරික භාවනාවේ කෙමෙන් අවසානය වෙත අපි පියමන් කරනවා. අද 39 වෙනි දිනයයි. ඉතින් අද දවසේදී අපි විශේෂයෙන් යාඥා කරන්නේ තනි වෙච්ච කම් වෙච්ච අසරණ වෙච්ච අය ගොඩක් ඉන්නවාද අපේ සමාජය තුළ. ජීවිතේ තනිකම පාළුව දරා ගන්නට බැරිව හදවතින් අඬන අය ගොඩක් ඉන්නවාද අපේ සමාජය තුළ. අප පවුල් තුළ ඉන්නවා. ඉතින් ස්වාමීන් වහන්සේ කඳුළුන් බර වෙච්ච දෙනෙත පිසින දෙවි කෙනෙක් අපිට ඉන්නවා. උන්වහන්සේ ඒ අපේ කඳුළු පිස දමන්නේ. විඩා බර වෙච්ච හදට සහනය දෙන්නේ උන්වහන්සේ. අපිට ජීවිතේ කියා ගන්න බැරි හුඟක් දේවල් තියෙනවා. ඒ සියල්ල දන්න දෙවි කෙනෙක් අපිට ඉන්නවා. උන්වහන්සේත් නැත්නම් මේ දිවි ගමනේ අපි අන්ත අසරණයි. අපි ගායනා කරමු ආරම්භක ගීතිකාව ලෙස. මං ආදරේ ජේසුස් ගීතිකා පොතේ ගීතිකා අංක 22. කඳුලින් බර වූ දෙනෙත මාගේ පිසිනා සමිඳු ඔබයි. විඩා බර වූ හදවතට මගේ සහනය ඔබ පමණයි. කියා ගන්න බැරි දහසක් දේ දන්නා දෙවිඳු ඔබයි. මේ දිවි ගමනේ ඔබ නැතිනම් මා හරිම අසරණයි. මේ දිවි ගමනේ ඔබ නැතිනම් මා හරිම අසරණයි. ඒ දේව දයාවයි මට සුව දෙන්නේ. ඒ දේව දයාවයි මට සෙත දෙන්නේ. ඒ දේව දයාවයි මාව කලවන්නේ. දේව ආදරයයි මාව පුරවන්නේ. දේව දයාවයි මට සුව දෙන්නේ. දේව දයාවයි මට සෙත දෙන්නේ. දේව දයාවයි මා කලවන්නේ. දේව ආදරය මා පුරවන්නේ. දේව ආදරය මා පුරවන්නේ. කඳුලින් බර වූ දෙනෙත මාගේ පිසිනා සමිඳු ඔබයි. විඩා බර වූ හදවතට මගේ සහනය ඔබ පමණයි. කියා ගන්න බැරි දහසක් දේ දන්නා දෙවිඳු ඔබයි. මේ දිවි ගමනේ ඔබ නැතිනම් මා හරිම අසරණයි. මේ දිවි ගමනේ ඔබ නැතිනම් මා හරිම අසරණයි.
කොච්චර කරදර බාධක ආවත් සැලෙන්නේ නැහැ උන්වහන්සේ ඉන්න නිසා. කරදර බාධක කොතරම් ඉන්නේ කිසි විට නෑම ඔබ හැර යන්නේ ඔබ සුලැගිල්ලේ එල්ලී එන්නේ ඔබ ඇසුරයි මට සවියගෙනෙන්නේ ඔබ ඇසුරයි මට සවියගෙනෙන්නේ අම්දුලින් බර වූ දෙනෙත මාගේ පිසිනා සමිදු ඔබයි විඩා බර වූ හදවතට මගේ සහනය ඔබ පමණයි කියාගන්න බැරි දහසක් දේ දන්නා දෙවිඳු ඔබයි මේ දිවි ගමනේ ඔබ නැතිනම් මා හරිම අසරණයි මේ දිවි ගමනේ ඔබ නැතිනම් මා හරිම අසරණයි प्रेमांत सहोदर सहोदरिणी ජීවිතේ හැම කෙනෙක්ම තනි වෙනවා අසරණ වෙනවා. ජේසුස් වහන්සේ තනි වුණා. උන්වහන්සේ මල්ලු වෙනේදී උන්වහන්සේ කෑ ගහලා යාඥා කරනවා පියාණනි මරණ තරමටම මගේ ආත්මය ශෝකෙන් පිරලා තියෙනවා. ඔබ වහන්සේ කැමති නම් මේ දුක ප්‍රාප්ත්‍රය මගෙන් අයින් කරන්න. හැබැයි මගේ කැමැත්ත නෙමෙයි ඔබ වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරන්න. උන්වහන්සේ තනි වුණා කුරුසියේදී. උන්වහන්සේ පියාණන් වහන්සේට මොර ගැසුවා. ගීතාවලියේ 22 ඒ තනිකමේ වේදනාව මැද උන්වහන්සේ මොර ගැසුවා. පියාණනි පියාණනි ඔබ මා අතහැරියේ මන්ද මට පිළිතුරු නොදී අහක බලා සිටින්නේ මන්ද මම මිනිසෙක් නෙමෙයි නර පණුවෙක්. ඒ තනිකමේ මහා භයානක අත්දැකීම තුල උන්වහන්සේ දෙවියන් වහන්සේට මොර ගැහැව්වා. උන්වහන්සේ කියනවා මට පිහිට නොවී මාගේ යාදිනි වලින් ඈත්ව සිටින්නේ මන්ද මාගේ දෙවියනි දවාලෙහි මම ඔබට හඬ ගසමි පිළිතුරක් නැත රාත්‍රියේත් හඬ ගසමි ස්පාසුවක් නැත මම මිනිසෙක් නොව නර පණුවෙකි මිනිසුන් අතර නීචයෙකි ඔහු මා හෙලා දකිති සියල්ලෝම මා දෙස බලා කවටකම් කරති දත නියවා හිස වනවනා මෙසේ කියති ඔහු සමිඳුන්ට බාරවෙනි ඉතුමන් ඔහු කලවා නොගන්නේ මන්ද ඔහු සමිඳුන්ට ප්‍රිය මනාප වෙනි
එතුමන් ඔහු මුදා නොගන්නේ මන්ද. මව් කුසෙන් මා බිහි කළ මවගේ ලයෙහි මා සැතපු උතුමානෝ ඔබ නොවන සේක්ද. මව් කුසහොත් අවදියේ සිට උපත ලැබූ දිනේ සිට මා රැකගත් දෙවිඳානෝ ඔබමය. දුක් කරදර ළඟ ළඟ ඇත. මවිතින් ඈත්ව නොගිය මැනව. අන් සරණක් මට නැත. මාගේ සතුරෝ ගොන් රැලක් මෙන් මා වට කර සිටිති. සේනම් ඒ මහා පාළු කමේ තනිකමේ වේදනාව තුළ උන්වහන්සේ දෙවියන්ට කෑ ගැහැව්වේ ගීතාවලිය 22 කියලායි. එනම් ජීවිතයේ එවැනි තනිකම් වේදනාකාරී අත්දැකීම් තුළ ඉන්න හැම කෙනෙක් එක්කම උන්වහන්සේ ඉන්නවා. උන්වහන්සේ ඒ අයව තනි කරන්නේ නැහැ, අසරණ කරන්නේ නැහැ. ඇතැම් විට ඒ අය ජීවිතය ගැන, ජීවිතයේ අනාගතය ගැන ලොකු බයකින් ඇති. මට කුමක් වෙයිද, කුමකින් කුමක් වෙයිද කියලා. නමුත් උන්වහන්සේ කියනවා උන්වහන්සේ අපිට ප්‍රකාශ කරනවා බියකරු මඩවලකින් උන්වහන්සේ අපිව ගොඩට අරගෙන ඇවිල්ලා පර්වතයක් මත හිඳවනවායි කියලා. එනිසා උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තබන්න. අපි උන්වහන්සේට ස්තුති කියමු, ප්‍රශංසා කරමු, අපි ගායනා කරමු. මම නුඹ කිසිදා ගීතිකා පොතේ ගීතිකා අංක 31. මගේ දුක හඳුනන හිමිතුමනේ, මහත් විවසිල්ලෙන් බලා සිටිනෙමි මා බලාපොරොත්තුව අද පුරවා. උන්වහන්සේ මගේ බලාපොරොත්තුව, උන්වහන්සේ මගේ ශක්තිය, උන්වහන්සේ මගේ ජීවිතය. අපි ගායනා කරමු. Surrender yourselves to Jesus. The loneliness in your life, hardships and barriers. මගේ දුක හඳුනන හිමිතුමනි, මහත් නිවසිල්ලෙන් බලා සිටිනෙමි මා බලාපොරොත්තුව අද පුරවා. බලාපොරොත්තුව අද පුරවා. බියකරු මඩවලකින් මා ගොඩට ගෙනත් පර්වතයක් මත මා හිඳුවා. පර්වතයක් මත මා හිඳුවා. රැකගත් දෙවි සමිදේ ඔබේ නමින් තුති ගීයක්, ඔබේ නමින් තුති ගීයක් මගේ මුවින් ගැයීවා. ඔබේ නමින් තුති ගීයක්, ඔබේ නමින් තුති ගීයක් මගේ මුවින් උන්වහන්සේ අපේ ජීවිත තුළ බොහෝ ප්‍රාතිහාර්යයන් කරලා තියෙනවා. බොහෝ පෙළහැර උන්වහන්සේ කරලා තියෙනවා. මගේ
දුක හඳුනන හිමිතුමනි මහත් දිවසිල්ලෙන් බලා සිටිනෙමි මා බලාපොරොත්තුව අද පුරවා බලාපොරොත්තුව අද පුරවා අප උදෙසා ඔබ පෙළහර මෙතැකයි කියා නිම කරනු බෑනි බාන්දේ කියා නිම කරනු බෑනි බාන්දේ හිමි ගුණ කඳ සමරා ඔබේ නමින් තුතිගියක් ඔබේ නමින් තුතිගියක් මගේ මුවින් ගෙයි ඔබේ නමින් තුතිගියක් ඔබේ නමින් තුතිගියක් මගේ මුවින් ගෙයි ඔබේ නමින් තුතිගියක් ඔබේ නමින් තුතිගියක් මගේ මුවින් Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා වේවා. ප්‍රශංසා මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ශුද්ධවර මාක්තුමාගේ සුභාරංචියේ 14 වෙනි පරිච්ඡේදයේ 32 සිට 35 දක්වා ගෙත්සමනි යාඥාව ශ්‍රාවකයෝ ගෙත්සමන නම් වූ තැනට පැමිණියේය. උන්වහන්සේද මා යාඥා කරන අතර ඔබ මෙහි සිටින්නයි ශ්‍රාවකයන්ට වදාළසේක. උන්වහන්සේ පේදුරු ජාකොබ් සහ ජොහන්ද කැඳවාගෙන ගියසේක. ඉන්පසු උන්වහන්සේ අතිශයින් බියපත් වන්නටද ශෝක වන්නටද පටන් ගත්සේක. උන්වහන්සේ ඔවුන් අමතා මැරෙන තරමටම මාගේ සිත අතිශයින් ශෝකාකූලය. මෙහි නැවතී අවදිව සිටින්නයි කියා මදක් පෙරට ගොස් මුහුණින් තලාවී හැකිනම් ඒ පැය තමන් කෙරෙන් පහව යන ලෙස යාඥා කරමින් අබ්බා පියාණෙනි ඔබට සියල්ලක්ම කළ හැකිය. මේ කුසලාන මා කෙරෙන් ඉවත් කළ මැනව එහෙත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවායි වදාළසේක. පසු උන්වහන්සේ ඔවුන් නිදා හිඳුණු දැක පේදුරු අමතා සීමොන් ඔබ නිදිද? පැයක්වත් අවදිව ඉන්න ඔබට නොහැකි වූයේ මන්ද? පරීක්ෂාවට නොයැටෙන පිණිස අවදිව හිඳ යාඥා කරන්න. සිතනම් කැමැතිය ගතනම් දුබලයයි වදාළසේක. ඉන්පසු උන්වහන්සේ තෙවන වරටත් ඔවුන් නමතමින් තවමත් නිදිද? තවමත් විවේකයෙන්ද? ඉතින් නැති නියමිත මොහොත
පැමිණ තිබේ. මෙන්න මනුෂ්‍ය පුත්‍රයානෝ පවිටුන්ගේ අත්වලට පාවා දෙනු ලබන සේක. නැගිටින් අපි යමු. මෙන්න මා පාවා දෙන්න ළඟම යයි වදාළු සේක. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය සුභාරංචි නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුදත් සුරේනි ස්පර්ශ කළමෙන් මුවට නැගෙන සෑම වදනම් සිතට නැගෙන සෑම සිතුවිලි සුදත් බලයෙන් ඉරිතිවේවා සුදත් සත්වර ඔබ කිරිවේවා ඔබට ආස්ති ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි, අපි හැම කෙනෙකුටම ජීවිතේ කොයියම් මොහොතකදී හරි මේ මහා තනිකමේ වේදනාවේ මල්ලු යනේ අත්දැකීමකට ගොදුරු වෙන්නට සිදු වෙනවා. ඒ මහා වේදනාකාරී අත්දැකීම තුළ මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි, ජේසුස් වහන්සේ සඳහන් වෙනවා කියනවා උන්වහන්සේගේ ශරීරයෙන් 10 බිඳු වෙනුවට පිට වුණේ ලේ කියලා. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් ඊටමත් දරුණු ලෙස මානසික චිත්ත පීඩාවකට ගොදුරු වුණාම මනෝවිද්‍යාඥයෝ කියනවා ඒ කෙනාගේ ශරීරයෙන් දහදිය වෙනුවට ලේ පිට වෙන්නට පුළුවන්. උන්වහන්සේගේ රුධිර සාම්පල ලාංචියානු නුවරදී විද්‍යාඥයෝ විසින් පර්යේෂණයට භාජනය කරපුවාම විද්‍යාඥයෝ ඉදිරිපත් කරලා තියෙනවා විද්‍යාත්මක මතයක්, මේ රුධිර සාම්පල අයිති කෙනා ඊ타ත්ම මානසික සහ ශාරීරික වේදනාවන්ට චිත්ත පීඩාවන්ට දරුණු ලෙස යටත් වෙලා හිටපු කෙනෙක් කියලා. මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි, අනේ ඒ නිසා තමයි උන්වහන්සේ අපිට කලින් ඒ හැම අත්දැකීමක්ම විඳලා තියෙනවා. ජේසුස් වහන්සේ තරම් ඒ තනිකමේ වේදනාවේ අත්දැකීම උහුලපු මේ ලෝකේ කිසිම කෙනෙක් නැහැ. උන්වහන්සේව අල්ලා ගද්දී සඳහන් වෙනවා සුවිශේෂයේ උන්වහන්සේගේ ගෝලයෝ ඇඳගෙන හිටපු වස්ත්‍ර ටිකක් ගලවලා තමයි දුවලා තියෙන්නේ. ඊට පස්සේ උන්වහන්සේත් එක්ක එකම පාත්‍රයෙන් කාපු බීපු ජුදාස් කරියොත් ඇවිල්ලා උන්වහන්සේව පාවා දෙනවා. ජේසුස් වහන්සේට
මොනතරම් වේදනාවක් ඇද්ද? උන්වහන්සේගේ ජීවිතේ උන්වහන්සේ බෙහෙවින්ම ආදරය කරපු තුන්දෙනෙක් හිටියා. උන්වහන්සේගේ ප්‍රථම ශ්‍රාවකයන් පේදුරු, ජෝන්, ජාකෝ. ජීවිතේ හුඟක් අවස්ථාවලදී උන්වහන්සේ මේ තුන්දෙනාව තමයි අරගෙන ගියේ. උන්වහන්සේ කියනවා මරණ තරමටම මගේ ආත්මය දැන් ශෝකෙන් පිරීලා තියෙන්නේ. මම යාඥා කරනවා පියාණන් වහන්සේට ඔබත් යාඥා කරන්න මාත් එක්ක. මහා පුදුමාකාර තනිකමක් අත්දකිනවා. ජේසුස් වහන්සේ කෑ ගහලා කියනවා පියාණන් වහන්සේට, පියාණනි ඔබ වහන්සේ කැමතිසේක් නම් මේ දුක පාත්‍රය මා විසින් පානය නොකොට අයින් කරන්නට පුළුවන් නම් ඒ අයින් කරන්න. හැබැයි මගේ කැමැත්ත නෙමෙයි ඔබ වහන්සේගේ කැමැත්ත ඉෂ්ට කරන්න. එහෙම කියලා ඇවිල්ලා බලද්දී මේ තුන්දෙනා හොඳටම නිදි. මප්‍රේමවන්ත සහෝදර සහෝදරිනි, අපි මදක් දැන් අපේ ජීවිත දෙසට ඇවිල්ලා බලපුවම අද තනිකමේ මේ වේදනාවේ අත්දැකීම තුළ අද හුඟක් අපේ අම්මලා ඉන්නෝ, තාත්තලා ඉන්නෝ. නමුත් ඒ අයගේ මේ තනිකම වේදනාවට සාංගික වෙන්නේ බොහොම ටික දෙනයි. වචනකින් හරි ඒත් එක්ක එකතු වෙලා ඉන්න බොහොම ටික දෙනයි. අනිත් අය නිදි ඒගොල්ලන්ගේ ලෝකවල. සමහරට ජීවිත අරගලත් එක්ක දෙමව්පියෝ යනවා. ජීවිතේ ණයබරත් එක්ක යනවා. ප්‍රශ්න වලට මුහුණ දෙන්නට හැටියක් නැතුව යනවා. ලෝකයට මුහුණ දෙන්නට හැටියක් නැතුව යනවා. සමහරට දරුවෝ නිදි. දරුවන්ගේ ලෝක තුල ඉන්නේ මොකද? කනේ ඉයර්ෆෝන් ගහගෙන ඉන්නේ හැමතිස්සෙම. එතකොට ඇහෙන්නේ නැහනේ. ඒගොල්ලන්ගේ ලෝක තුල ඒගොල්ලෝ තනි වෙලා. දෙමව්පියෝ තව පැත්තකින් තනි වෙලා. කරුණාවේ වචනයක් සමහර විට නැතිව තනි වෙලා. මේ ගේ ඇතුළෙම ස්වාමි පුරුෂයයි බිරිඳයි තනි වෙලා. මම නිතරම කියන දෙයක් තමයි, kind words do not want rewards but they never go unrewarded. කරුණාවන්ත වචන වලට තෑගි ඕනේ නැහැ. නමුත් තෑගි නොලබා යන්නෙත් නැහැ. ඒ තනිවෙච්ච කෙනෙක් එක්ක ජීවිතේ බෙදා ගන්නට ඔබට පුළුවන් කමක් තියෙනවනේ. වචනකින් හරි ඒ අයව ශක්තියක් දෙන්නට පුළුවන් නම් ඒක කියලා නිම කරන්නට බැරි තරම් ලොකු සැනසීමක් ඒ අයට. අපේ සමාජයේ තුල අද ඉන්නවා. අතම අය ඒගොල්ලෝ විවාහ ජීවිතවලට පත් වෙලා නැහැ. විවාහයක් ගැන හිතා ගන්නටවත් බැරි අත්දැකීම් තුල ඉන්නවා. මේ ජීවිතේ සිතුම් පැතුම් ප්‍රාර්ථනා ආශා මේ සියල්ල හංගගෙන ජීවත් වෙන අය ඉන්නවා. ඒ අයට තියෙන එකම සැනසෙල්ල තමයි, සැනසීම තමයි ස්වාමින් වහන්සේ. අන්න ඒ නිසා තමයි ජේසුස් වහන්සේ කියන්නේ, වෙහෙස වන්නා වූද බරසුලන්නා වූද සියල්ලනි මා වෙතට එන්න, මම නුඹලාට සැනසීම දෙන්න. එතන තමයි සැනසීම තියෙන අපේ ජීවිතේ, වෙන කොහෙවත් නෙමෙයි. අනේ ඒ නිසා මම පුංචි අතදීමක් කරන්නම් එවැනි අත්දැකීම් හරහා ගමන් කරන අයට.
ඔබ සුදු බයිබලයේ ගීතාවලියට ඇලුම් කරන්න. දවස ගානෙම මේ ගීතාවලියේ එක ගීතයක් හරි කියන්න. මොකද ගීතාවලියේ ගොඩක් එහෙම අයට ලොකු ශක්තියක් තියෙනවා. මොකද අපිට ප්‍රකාශ කරනවා ගීතාවලියේ පැහැදිලිවම උන්වහන්සේ කියනවා තිස් හතර උන්වහන්සේ අපිට ප්‍රකාශ කරනවා ඒ දෙය. හිමිතුමන්ට කන්නලව් කළ 34:6 හිමිතුමන්ට කන්නලව් කළ එක් අසරණෙක් විය. එතුමානෝ ඔහුගේ බස් අසා සියලු දුක් ගැහැට වලින් ඔහු මිදුසේක. බලන්න. ස්වාමීන් වහන්සේට කන්නලව් කරපු කෙනෙක් හිටියා. සමහර විට අනිත් අයට මේ කන්නලව්ව ලොකු කන්දොස් ක්‍රියාවක් වෙන්නට පුළුවන්. ලොකු කරදරයක් වෙන්නට පුළුවන්. හැබැයි උන්වහන්සේට කවදාවත් ඒ කරදරයක් නෙමෙයි. උන්වහන්සේ කියන්නේ මොකද්ද? කන්නලව් කළ එක අසරණෙක් හිටියා. උන්වහන්සේ ඔහුගේ බස් අසා සියලු දුක් ගැහැට වලින් ඔහු මිදුසේක. බලන්න ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ඒ ස්වාමින් වහන්සේ අපේ ජීවිතේ සියලු දුක් ගැහැට වලින් උන්වහන්සේ අපිට මිදුම දෙනවා. උන්වහන්සේ අපව ගලව ගන්නවා. උන්වහන්සේ අපිට සැනසීම දෙන්නේ. මොකද අපි ගැන දන්න උන්වහන්සේ තරම් වෙන කිසිම කෙනෙක් නැහැ. ඒ නිසා තමයි උන්වහන්සේ අපිට අනාවරණය කරන්න මේ දෙය ගීතාවලියේ 103 තුන්වෙනි වගන්තිය කියන්නේ එයයි. උන්වහන්සේ අපිට පැහැදිලිවම උන්වහන්සේ අපිට ප්‍රකාශ කරනවා. එතුමානෝ මාගේ සියලු පාප කමා කරනසේක, මාගේ සියලු රෝග සුව කරනසේක. මාගේ යොවුන් බව අලුත් කරනසේක. දිවි ඇතිතාක් මා යහපත් දෙයින් තෘප්තියට පමුණුවනසේක. සේනම්ම ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි, උන්වහන්සේ කියනවා 103:14 තවදුරටත් කියනවා එතුමානෝ අපේ ස්වරූපය දන්නසේක. උන්වහන්සේ දන්නවා අපේ ස්වරූපය, අපේ ස්වරූපයේ ස්වභාවය උන්වහන්සේ දන්නවා. එනිසා ඔබේ ජීවිතේ මේ ගීතාවලියත් එක්ක ගොඩක් මිත්‍ර වෙන්න. ගීතාවලිය නිතරම මෙනෙහි කරන්න. ඒ තුළ ලොකු ශක්තියක් ස්වාමීන් වහන්සේ ඔබට දෙනවා. ඔබ තනි වෙන්න උන්වහන්සේගේ වචනයත් එක්ක, එතකොට උන්වහන්සේ කවදාවත් ඔබව තනි කරන්නේ නැහැ. මිනිස්සු අපිව තනි කරයි. මිනිස්සු අපිව අතහැරලා යයි. බලන ජේසුස් වහන්සේ මෙච්චර ආදරය කරපු උන්වහන්සේගේ ගෝල පිරිස උන්වහන්සේව දාලා ගියා. ජීවිතේ ඊ타ත්ම බැරෑරුම්ම මොහොතකදී උන්වහන්සේව දාලා ගියා. එහෙනම් ඒ ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතේ ඔබව තනි කරන්නේ නැහැ කවදාවත්. උන්වහන්සේට කියන්න ඔබේ වේදනාව,
උන්වහන්සේට කියන්න ඔබේ අසරණකම. උන්වහන්සේට කියන්න ඔබේ බැරි භාවය. මගේ ජීවිතේත් එවැනිම අත්දැකීම් හරහා ගිය අවස්ථාවල් මගේ ජීවිතේ තියෙන අනන්ත අප්‍රමාණ. මගේ ජීවිතය තුලත් මම තනි වෙච්ච අවස්ථාවල් තියෙනවා. මට මතක් වෙනවා එවැනිම අවස්ථාවකදී උන්වහන්සේ මාව ශක්තිමත් කළා. උන්වහන්සේ මාව බලවත් කළා. ඒ අත්දැකීම තුළ උන්වහන්සේව හමු වෙලා උන්වහන්සේගේ ආදරය බෙදා ගන්න. මම නුඹ කිසිදා ගීතිකා පොතේ ඔබේ අතේ ගීතිකා පොත තියෙනවා නම් 29 වෙනි ගීතිකාව පෙරලා ගන්න. 29 වෙනි ගීතිකාව. මේ ගීතිකාවේ මොකක්ද කියන්නේ? හිත මිතුරන් මා තනි කළ දවසේ තනි වූ සමිඳුන් මා අත්දැක්කේ. හිත මිතුරන් මා තනි කරපු දවසේ තනි වූ සමිඳුන් මා අත්දැක්කේ. එහෙනම් ඒ තනිකම තුළ අපි කෙනෙකුට දොස් කියන්න නෙමෙයි, සාප කරන්නට නෙමෙයි, අපිට පුළුවන් අත්දකින්නට තනි වෙච්ච ක්‍රිස්තුස් වහන්සේ. එතුමෝ නැත මා තනි කෙරුවේ, එතුමෝ නැත මට ගැරහුවේ. පෙර දින ඔබ මා අහුලා ගත්තේ, දුබලව සිටි මා සවිමත් කෙරුවේ. ශ්‍රාවකයෙකු කොටපත් කෙරුවේ, දුක සැප මුසුවුණු දෙවි කතරේ. පෙර දින ඔබ මා අහුලා ගත්තයි කියලා මං කියන්නේ. මාව තෝරා ගන්නට තරම් මගේ සුදුසුකම් තිබුණේ නැහැ. පන්තියේ අන්තිමයා වෙලා හිටපු මාව කොහොමද තෝරා ගන්නේ? තෝරා ගන්නට නම් සුදුසුකම් තියෙන්නට ඕන. මගේ තිබිච්ච එකම සුදුසුකම තමයි නුසුදුසුකම. එනිසා උන්වහන්සේ මාව අහුලාගෙනයි තියෙන්නේ. අහුලාගෙන උන්වහන්සේ මෙන්න හැම දෙයින්ම මාව ශක්තිමත් කරලා ශ්‍රාවකයෙකු කොටපත් කරලා මේ දුක සැප මුසු වුණු මේ ජීවිත ගමනේ දැන් මේ ශ්‍රාවක ගින්දර මගේ හදවත සිපගත්තා. ශ්‍රාවක ගින්දර හද සිපගත්තේ දුක්ගිනි දරනා දන සිහි වූයේ කැපවන්නම් මා අද සමිදේ ගැතියකු වන්නන් සුභාස්නේ. මම අවුරුදු ගණනාවක් ගුරුවරයෙක් ලෙස ඉගෙනුවා පාසල් කිහිපයක. එහිදී මම තේරුම් ගත් එක දෙයක් තමයි දෙවියන් වහන්සේ කිසිම දරුවෙක්ව මෝඩෙක් කරලා මවල නැහැ. මේ ඕනෑම අදක්ෂ දරුවෙක්ව ගොඩනගන්නට පුළුවන්. මගේ ජීවිත අත්දැකීමම මම උපයෝගී කරගත්තා ඒ අදක්ෂ දරුවන්ව ගොඩනගන්නට. සමාජයෙන් තනි වෙලා කොන් වෙලා අසරණ වෙලා හිටපු දරුවන්ට අත දෙන්නට උන්වහන්සේ මාව පත් කළේ සඳහා තමයි. ඒ නිසා තමයි මම මේ ගමේ ඒ අසරණ දරුවන්ට 1909 ආයතනය පටන් ගත්තා. සමාජයෙන් තනි කරලා කොන් කරලා අසරණ කරලා එපා කරලා හිර කූඩුවල ලගපු දරුවෝ තමයි ඉස්සල්ලාම මං එකතු කරගත්තේ ළමයි 200 ගාණක් හිටියා වීදි ළමයි. ඉස්කෝලේ යන්නේ නැහැ. ඔක්කොම ලොකු අයගේ හොරමැර කම් වලට මෙන්න මේ දරුවන්ව තමයි යොදාගෙන තිබුණේ. ඒ දරුවන්ව ගෙනල්ලා උගන්වන්නට පටන් ගත්තා. උන්වහන්සේ මාව අහුලලා ගත්තනම් එහෙම අහුලලා ගන්න දරුවෝ මොනතරම් වටිනාකම් තියෙන දරුවෝද කියන එක මට දැනුණා.
29 මම නමු කිසිදා F minor chord එක හිත මිතුරන් මා තනි කළ දවසේ අනි වූ සමිඳුන් මා අත්දැක්කේ එතුමු නැත මා තනි කෙරුවේ එතුමු නැත මට ගැරහුවේ පෙර දින ඔබ මා අහුලා ගත්තේ දුබලව සිටි මා සවිමත් කෙරුවේ ශ්‍රාවකයෙකු කොට පත් කෙරුවේ දුක සැප මුසු වුණු දිවි කතරේ ශ්‍රාවක ගින්දර හද සිපගත්තේ දුක්ගිනි දරනා දන සිහි වූවේ කැපවන්නම් මා අද සමීදේ ගැත්තියෙකු වන්නම් සුබ අස්නේ කැපවන්නම් මා අද සමීදේ ගැත්තියෙකු වන්නම් සුබ අස්නේ මට දැන් තේරෙනවා මේ දුර්වල දුබල කිසිදු උගත්කමක් තිබෙච්ච නැති උන්වහන්සේ මාව අහුලා ගත්තේ ඇයි කියලා. එහෙම මාව අහුලා අරගෙන උන්වහන්සේ යන්නට පුළුවන් ඉහළම තැනට මාව ගෙනිච්චා. එහෙම කළේ මට දැනෙන්න සලස්වන්න එවැනිම අසරණකම් එක්ක බොහෝ අය ඔබ ළඟට එයි. මගේ ආදරය හොයාගෙන එයි, මගේ සුවය සොයාගෙන එයි ඔබ ළඟට. ඒ අයගේ දුක වේදනාව තේරුම් ගන්න. සිකුරාදා දවසේ ඔය පුටුවේ ඉඳගත්තම ගිය සිකුරාදා දවල්ට කෑම කද්දේ 4:00යි. මුල් දවස්වල මට ලොකු වෙහෙසක් දැනෙන්නට ගත්තා. මම උන්වහන්සේගෙන් ඇහුවා ඇයි ජේසුනේ මට වෙහෙස දැනෙන්නේ? උන්වහන්සේ මට කියනවා ඔය ඔබේ දෙයක් කරනවා නිසායි ඔබට වෙහෙස දැනෙන්නේ. ඔබ මගේ දෙයක් කරනවා නම් ඔබට වෙහෙසක් දැනෙන්නේ නැහැ. එතකොටම මම පූජාත්‍රේ ලබලා ගෙදරට ඇවිල්ලා අම්මා මගෙන් ඉල්ලපු දේ මට මතකයට එනවා. පුතේ ඔයා හැමෝටම ඔයා ළඟට එන්නට පුළුවන් ගොඩක් සෙනඟ. ඔයාට සෙනඟ ගොඩාක් වෙන්නට පුළුවන්. හොඳට මතක තියාගන්න ඔයාව හම්බ වෙන්නේ නේ කෙනාට
එක පියතුමයි. ඔය ඔක්කොටම හොඳට සලකලා එක්කෙනෙක්ව හරි දුකෙන් අරියොතින් ඒ කෙනා දුක් විඳිනවා. ජීවිතේ තනි වෙච්ච අසරණ වෙච්ච විවිධ ලෙඩ රෝග මැද ජීවිතේ අතරමං වෙච්ච යන එන මං ඇහිරිච්ච අය අනන්ත අප්‍රමාණව මට මුණ ගැහිලා තියෙනවා. මගේ ජීවිතේත් එවැනිම අත්දැකීම් හරහා උන්වහන්සේ මාව අරගෙන ආපු නිසා උන්වහන්සේ ඒ දුක වේදනාව තේරෙන්නට සලස්සලා තියෙනවා. එසේනම් සිතේ ඇති දුක දරා ගන්නට අපි බැරිව ලත වෙනකොට වෙහෙසෙනකොට අපේ හිත ළඟ එක්කෙනෙක් ඉන්නවා. අපේ වේදනත් එක්ක එක්කෙනෙක් ඉන්නවා. අපේ අසරණකම් එක්ක එක්කෙනෙක් ඉන්නවා. ඒ තමයි ස්වාමීන් වහන්සේ. අද විවිධ ලෙඩ රෝග තුල එවැනිම අසරණ අත්දැකීම් තුල හුඟක් අය ඉන්නවා. මේ COVID-19 රෝගයට ගොදුරු වෙලා විදේශ රටවල අම්මා අප්පා ළඟ නැතිව සහෝදර සහෝදරියෙක් ළඟ නැතිව තට්ට තනියම කාමරයක හිර වෙලා ඉන්න තනි වෙලා ඉන්න අයත් එක්ක ජේසු ඉන්නවා. උන්වහන්සේ අයව තනි කරන්නේ නැහැ, අතරමං කරන්නේ නැහැ. දරුවෝ ගොඩක් හිටියත් ඒ දරුවෝ සියල්ල මැද තනි වෙච්ච අම්මලා ඉන්නවා, තාත්තලා ඉන්නවා. ආදරේ වචනයක් ඇහෙන්නේ නැති ජීවිතේ දෙන්නට පුළුවන් හැම සම්පතක්ම දීලත් අන්තිමේදී තනි වෙලා අසරණ වෙච්ච අය ඉන්නවා. ඒ හැම කෙනෙක් එක්කම ඉන්න ජේසු තමයි සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේ. අපි උන්වහන්සේට ආරයුම් කරමු අප මැදට එන්නට කියලා. සිතේ ඇති දුක දරා ගන්නට බැරිව ලතැවෙදී මගේ සිත ළඟ ඔබද සිටියේ මටම සවියක් වී හදේ ගින්දර ටිකෙන් ටික දැන් පහව යයි සුන්වී ඒ ඔබම බව වටහාගත්තේ බොහෝ කල් ගත වී සාගරයසේ ඔබේ කරුණා ගුණය අසීමිතයි ආදරය පෑ අයුරු කදිමයි ගැලවීම එතැනයි පාපතරලොව ගලවා ගන්නට වෙන මගක් නැතමයි ශාප කරනුව ආදරය තුල ගත්ත ජය පුදුමයි ගත්ත ජය පුදුමයි තනි වුවත් මට තනිකමක් නැත
ඔබ මගේ ළඟ නම් පියමැදින් නුව මට බියක් නැත මා ඔබේ ළඟ නම් දිවිය කටුකයි නමුත් සවියක් දැනී දැන් මට නම් දිවිය ඇතිතුරු ඔබේ සුරතේ මා රැඳී ඉන්නම් මට මගේ දුක දරාගන්නට ඔබයි අත දුන්නේ සිතේ ඇති පව් මකාගන්නට ඔබයි සිත දුන්නේ හදේ කොතැනද ඔබට සමිදේ මායිඩක් දෙන්නේ මගේ සියල්ලම ඔබට දෙන්නට මග බලා ඉන්නේ සාගරයසේ ඔබේ කරුණා ගුණය අසීමිතයි ආදරය පෑ අයුරු කදිමයි ගැලවීම එතැනයි පාපතරලොව ගලවා ගන්නට වෙන මගක් නැතමයි ශාප කරනුව ආදරය තුල ගත්ත ජය පුදුමයි ගත්ත ජය පුදුමයි ඒ ගීතිකාවේ අවසාන පදයේ සඳහන් වෙනවා මල්ලු යනේ ඔබ දරාගත් දුක මටද දැනුණාවේ මල්ලු යනේ ඔබ විඳ තනිකම මටද දැනුණාවේ කුරුසියේ ඔබ දරාගත් දුක මටද දැනුණාවේ කියලා ඒ වේදනාව ඒ තනිකම ඒ මරණ බිය ඒ මං ඉල්ලුවා වගේම උන්වහන්සේ මට දුන්නා. ඒක මට වචන වලින් කියලා විස්තර කරන්නට බෑ. ඒ දරුණු හෘදාබාධය ඇති වෙච්ච අවස්ථාවේ ඒ ආපු වේදනාව මිනිස්සුෙකුට නම් උහුලා ගන්නට බෑ. කෙනෙකුට දැනෙනකොට දැන් මම මැරෙන්න යන්නේ මගේ හුස්ම හිර වෙන්නට යන්නේ මට හුස්ම ගන්න බෑ මගේ හුස්ම හිර වෙනවයි කියලා දැනෙනකොට ඇති වෙන වේදනාව කවුරුත් නෑ තට්ට තනියම කාමරයට වෙලා එක වෛද්‍යවරයෙක් මගෙන් ඇහුවා දවසක් වහන්සේ කොහොමද මෙච්චර වේදනාවක් දරාගත්තේ කියලා. මොකද stress to cardiac muscles normal range එක තමයි 24 ඉඳලා 190 තමයි ඒ සීමාව. ඒ දරුණු හෘදාබාධ අවස්ථාවේ මට තිබිලා තියෙනවා 1741ක්. ඕකේ නෝ maximum 900
ඒ 900 පැන්නොතින් පපුව පැලිලා මැරෙනවා. 1741ක් වෙනකන් 190ක් වැඩිම තියෙන්න ඕන එක. ඒ වේදනාව දරා ගන්නට මට ශක්තිය දුන්නේ උන්වහන්සේ. ඒ තනිකමේ වේදනාවෙන් මං කෑ ගැහුවේ ජේසු කියලායි. ඒ අත්දැකීම කවදාවත් මගේ ජීවිතයෙන් අයින් කරන්නට බෑ. කොච්චර ඒ ගැන කිව්වත් දේශනා කළත් කෙනෙක්ගේ ජීවිතයේ අත්දැකීමක් විස්තර කරන්නට අමාරුයි. නමුත් මම අවබෝධ කරගත් එක දෙයක් තියෙනවා. ඒ තමයි ගීතාවලියේ 147 උන්වහන්සේ අපිට කියන්නේ මෙන්න මේකයි. 147 තුන්වෙනි වගන්තිය. එතුමානෝ බිඳුණු සිත් ඇත්තන් සුව කරන සේක. එතුමානෝ බිඳුණු සිත් ඇත්තන් සුව කරන සේක. ඔවුන්ගේ තුවාල බඳින සේක. බලන්න. අපේ හිත බිඳෙනවා විවිධ හේතුන් නිසා. සමහර විට දෙමව්පියන්ගේ හිත බිඳෙනවා දරුවන්ගේ නොමනා ගති පැවතුම් නිසා, අකීකරුකම් නිසා, ඔවුන්ගේ වචන නිසා. Words are like arrows, they go through tears of marrows. වචන හරියට නිකන් ඊතල වගේ. ඒවා අපේ ඇට මිදුළු පසාරු කරගෙන යනවා. අපි උන්වහන්සේට බාර දෙමු. මේ මොහොතේ විවිධාකාර ලෙඩ රෝග නිසා තනි වෙලා අසරණ වෙලා බලන්නට කෙනෙක් නැහැ. දුක සැප විමසන්නට කෙනෙක් නැහැ. අන්ත අසරණ අත්දැකීම් තුල අද ඉන්න ගොඩක් අය. අපි මේ මොහොතේ විදේශගත වෙලා ඉන්න දරුවෙක් වෙනුවෙන් යාඥා කරමු. ඔබට COVID-19 පොසිටිව් කියලා කියනවා. දැන් තනියම කාමරයකට වෙලා ඉන්නවා. සුදු ස්වාමීන් වහන්සේ දෙන්නව මේ බලගත් වචනය තුල එතුමානෝ බිඳුණු සිත් ඇත්තන් සුව කරන සේක. ඔවුන්ගේ තුවාල බඳිනු සේක. ඔබ වහන්සේ යන්න ජේසුනිය උළඟට ඔබ වහන්සේ ස්පර්ශ කරන්න සුවය දෙන්න. අද දවසේ හවස පැමිණියා ආරෝග්‍ය ශාලාවේ පුංචි දරුවෙක් ශරීරයේ තියෙන ජලය එන්න දරුවගේ ශරීරයෙන් නැති වෙලා යනවා. නිරන්තරයෙන් විජලණයට භාජනය වෙනවා ඒ දරුවා. ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ දරුවව ස්පර්ශ කරන්න. හදිසි අනතුරකට භාජනය වෙලා පාදයක දරුණු ලෙස ආබාධයකට ගොදුරු වෙලා සිටින තාත්තා කෙනෙක්. මේ තනිකමේ වේදනාව නිසාම හිසේ ආබාධ තුල ඉන්නවා. විවිධ වේදනාකාරී අත්දැකීම් තුල ඉන්නවා. ජීවමාන ජේසුස්ගේ වහන්සේට බාර කරන්න. ඔබ වහන්සේගේම දෑතේ තබන සුදු ස්වාමීනි. ඔබ වහන්සේම සුවය දෙන්න ස්වාමීනි, සුව කරන්න. ඔබ වහන්සේ සිදෙහෙළුවා වූ ඒ අමිල ශ්‍රී රුධිරෙන් ඕනට සැනසීම දෙන්න. දියවැඩියා රෝගීන් ආතරයිටිස්, වෙරිකොස් වෙන්ස්, ગેස්ට්‍රයිටිස්, සෙලුලයිටිස් වැනි රෝගවලින් පීඩා වේදනයි. ඇසේ ශල්‍ය කර්මයට ගොදුරු වෙලා තියෙන තාත්තා කෙනෙක් ඒ සුවය දෙන්න ස්වාමීනි. ඒ ඇසට ඇට මිදුළු වල පිළිකාවකින් පෙළෙන කෙනෙක් අපි උන්වහන්සේගේ දෑතේ තබමු. පාකින්සන් රෝගයෙන් පෙළෙන අය, වගේම විදේශ රටවල සිටින අය, මේ තනිකමේ අත්දැකීම තුල අතරමං වෙලා සිටින අය, ව්‍යාපාර කටයුතු බංකොලොත් වෙලා අඩපණ වෙලා විශාල ණයබර තුල සිටින අය,
අපි උන්වහන්සේට කියමු සුව කරන්න ජේසුනේ දුබල වූ අසරණ මාව සුවය දෙන්න. වහන්සේ කල්වාරි කොරසේ සිට සිඳ හෙළුවා වූ ඒ අමිල ශ්‍රී රුධිරයෙන් ස්පර්ශ කරන්න. සෙත් FM ගුවන් විදුලිය ඔස්සේ අපත් එක්ක සම්බන්ධ වෙන හුඟක් අය අන්තර්ජාලය ඔස්සේ විශේෂයෙන් YouTube තාක්ෂණය ඔස්සේ විශාල පිරිසක් දුරකථන විශාල සංඛ්‍යාවක් පැමිණෙන දිනකට ඒ හැම කෙනෙක්ගේම ආයදීන් මේ මොහොතේ අපි තබනවා ස්වාමීන් වහන්සේ ඉදිරියේ. සුව කරන්න ජේසුනි දුබල වූ අසරණ මා. ලොකු විශ්වාසයෙන් කියන්න. සුව කරන්න ජේසුනි දුබල වූ අසරණ මා. අසරණයි මා අසරණයි අන්ත අසරණයි අසරණයි මා අසරණයි අන්ත අසරණයි තනි වෙලා හඬන මා සන්නසවන්න මා තනි වෙලා හඬන මා සන්නසවන්න මා සුව කරන්න ජේසුනි දුබල වූ අසරණ මා. සුව කරන්න ජේසුනි දුබල වූ අසරණ මා. ඔබ හෙළූ ශ්‍රීලයෙන් සුව කරන්න මා. ඔබ හෙළූ ශ්‍රීලයෙන් සුව කරන්න මා. තනි වෙලා හඬමි මා කුරුස පාමුලේ. 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 අපි ප්‍රාතිහාර්යයක් ඉල්ලලා උන්වහන්සේට මොරගසු මේ මොහොතේ ඒ උන්වහන්සේගේ දෑතේ තබමු. අපි ඒ සියල්ල කළ හැකි ස්වාමීන් වහන්සේට බාර කරමු. උන්වහන්සේ අපිට සුවය දෙන්නේ, උන්වහන්සේ අපිට ශක්තිය දෙන්නේ, උන්වහන්සේ අපිට බලය දෙන්නේ. ඒ ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපි ප්‍රාතිහාර්යයක් ඉල්ලලා මොරගසු මේ මොහොතේ you, Lord, a miracle, a miracle, a miracle. Pratiharaya patani muampa samiduni obagin. ගත සිත ලෙඩ කරනා රෝදුක්
බිය දුරලා වසංගතද දුරු කරන්න ඉහලින් නොබේ අභිමතය පතා ප්‍රතිහාරයක් පතනෙමු අප සමිඳුනි ඔබගෙන් ප්‍රතිහාරයක් පතනෙමු අප සමිඳුනි ඔබගෙන් සමිඳුනි ඔබගෙන් සමිඳුනි ඔබගෙන් උන්වහන්සේ ස්වර්ගෙන් පූපෙවුනට දෙබවදාලසෙක සෑම ප්‍රබෝධයක් මෙහි අඩංගු වී ඇත්තේය. යාඥා කරම්හ ත්‍රිේක මහෝත්තම දෙවි පියාණනි ඔබ වහන්සේ දිවා කාලයේ වලාකුළක් මෙන්ද රාත්‍රී කාලයේ ගිනිටබක් මෙන්ද වැඩ සිටමින් ඔබ වහන්සේගේ ජනතාව සෑම විපතකින්මද සෑම ව්‍යසනයකින්මද වසංගත හා ලෙඩ රෝගවලින් රැකගත්තාසේ අපවද රැකදුන මැනව දේව සම්මුඛයේ ජීවත් වෙමින් දේවවර ප්‍රසාදයෙන් පූර්ණ වූ ජීවිත ගත කරන්නට අපට පිහිටුව මැනව මේ චතාරික භාවනාව තුළ සැබෑ මනසාපනයක් තුළින් වතනොව සිත ඉරාගෙන ඔබ වහන්සේ වෙත පැමිණෙන්නට බැහැපත් සිතක් අපට දුන මැනව ශුද්ධ වූ ස්වාමිනී තනි වූ කොන්නු අසරණ වූ සැම වෙත ඔබ වහන්සේ සැබවින්ම සැනසීමදී සුවයදී ඔවුනට ඔබ වහන්සේගේ දිව සංරක්ෂණය තුළ රැකවරණය දුන මැනව ක්‍රිස්තුනී අපි ඔබ වහන්සේට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. මක්නිසාදයත් ඔබ වහන්සේගේ ශ්‍රී කුරුසෙන් ඔබ වහන්සේ ලෝකය ගලවාගත්සේක. ආමේන්. सर्वदया बरुचेसुनी पापिव අපට දයා වෙනවා සොඳේ ස්වාමී सर्वदया